හරි. හැමෝටම හරි. තාමත් ළමයි අඩුයි. කමක් නැහැ අපි කරගෙන යන මග යනකොට සම්බන්ධ වෙයි ඒක. හරි. එතකොට අද මම ඉස්සරහට වලට කිව්වා අද උදේ කරන්න වෙන්නේ නැහැ කියලා. හරි. ඒ කියන්නේ පාසල් වෙලාව තුල කරන්න බෑනේ. හරි. මම ඉන්නේ පාසලේ නැවතිලා. පාසලේ ගුරු නිවාසයේ මම ඉන්නේ. එතකොට මට කොහොමවත් පාසලේ ඉඳගෙන පාසල් වෙලාව තුල උපහාරක පන්ති කිරීමේ හැකියාවක් නැහැ. හරි මම ඉස්සරහට වලට කිව්වා. එඳ උදේ නැහැ. හරි උදේ කොහොමවත් පන්ති දෙන්න දැන් අප 8 වෙනි ඉඳලා කොහොමවත් ඉස්කෝලේ පටන් ගන්නවා. එතකොට කොහොමවත් කියන්න වෙන්නේ නැහැ. හරි කොහොමවත් ඔයාලව සතිය දවසක හවස හෝ පැය වේලාව තමයි ගන්න වෙන්නේ. භෞතික පන්ති පැවැත්වෙනකම්. හරි භෞතික පන්ති පැවැත්වෙන එකක් අපිට දීලා තියෙන පළවෙනිද කියලා දිනේ දැන් ඒක ආපහු කල් දාලා තියෙනවා 16 වෙනිදා දක්වා මම හිතන්නේ. ඒතර 16 වෙනිදා දැම්මොත් 16 වෙනිදා නම් ඔයාලව ගෙන්නනවා. හරි ඉන්ටර්විව් කරනවද මොන වයද ඉන්ටර්විව් කරනවද අහන්නේ ඉසුරු ඉස්කෝලවල ඔව් ඉන්ටර්විව් දිනවද කියලා අහන්නේ ඉස්කෝලේ ඔව් තාම නැහැ අපේ ඉස්කෝලේ නම් තාම කතා කරන්නේ නැහැ මොකුත් ඒ ගැන අනිත් ඉස්කෝලවල තාම නැහැ හරි දිනයක් හරියටම නැහැ මම හිතන්නේ ඔයාලගේ ඇප්ලිකේෂන් ඔන්ලයින් ගන්න ඇති ඇප්ලිකේෂන් ඔන්ලයින් කෝල් කරන්න ඇති ඉන්ටර්විව් තියෙන දවසක් යථාකාරයේ දැනුම් දෙයි තාම ඉස්කෝලේ පටන් ගන්න සතියක්වත් යන්න ඕනේ ඉන්ටර්විව් තියන්න හරි හරි මම හිතන්නේ අපි ව්‍යවසායකත්වය ගැන කතා කර ඉන්නේ දැන් ව්‍යවසායකත්වයේ නිර්වචනය කරා ව්‍යවසායකගේ කාර්යභාරය කතා කළා වගේ තමයි මට මතක එහෙනම් අද ඇත්තේ ලාභය ගැන කතා කරන්න නේද ඔව් අද තියෙන්නේ ලාභය ගැන කතා කරන්න නේද ඔව් සර් ඔව් හොඳයි ලාභය දැන් ලාභය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි ඔයා දන්නවා නේ ලාභය කියන්නේ මොකක්ද කියලා දැන් අපි මෙතන හැබැයි කතා කරන්නේ ලාභය කියන එක සුවිශේෂී තේරුමකින් හරි ලාභය කියන එක සුවිශේෂී තේරුමකින් දැන් අපි කියවනේ ව්‍යවසායකයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අලුත් දෙයක් කරන ව්‍යාපාරිකයෙක් කියලා හරි හැම ව්‍යාපාරිකයෙක්ම ව්‍යවසායකයෙක් නෙවෙයි හරි එතකොට ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අලුත් භාණ්ඩයක් හරි සේවාවක් හරි හදලා වෙළඳපොළට දාලා විකුණන්න උත්සාහ කරන එක්කෙනෙක්. තමයි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. එතකොට අලුත් භාණ්ඩයක් හරි සේවාවක් හරි වෙළඳපොළට දාලා විකුණන්න උත්සාහ කරන ව්‍යවසායකයෙක් ඒ කටයුත්ත කිරීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය තමයි ලාභය කියලා කියන්නේ. දැන් අපි ශ්‍රමිකයෙක් විදිහට කොහේ හරි රස්සාවක් කරොත් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔව් ශ්‍රමිකයෙක් විදිහට අපි කොහේ හරි වැඩ කරනවා නම් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රතිලාභය හැටියට. අපි වැටුපක් බලාපොරොත්තු වෙනවා නේ? අපි ප්‍රාග්ධනය සැපයුවොත් පොලියක් බලාපොරොත්තු වෙනවා. අපි භූමිය සැපයුවොත් නිෂ්පාදන කටයුත්තකට බදු කුලියක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ කවුරු හරි මිනිස්සේ තමන්ගේ තියෙන ව්‍යවසායකත්ව හැකියාව නැත්නම් ව්‍යාපාර කරන්න තියෙන හැකියාව භාවිතා කළාම ඒ ව්‍යාපාර කරන්න තියෙන හැකියාව භාවිතා කිරීම වෙනුවෙන් එයාට ලැබෙන ප්‍රතිලාභය තමයි අපි ලාභය කියලා කියන්නේ. හරි. සාමාන්‍යයෙන් අපි ලාභය හොයන්නේ ආදායම සහ වියදම අතර වෙනස. හරි. ඔයා මොනවා හරි වැඩක් කරාම නේ ව්‍යාපාර කටයුත්තක් නේ අපි මෙතන කතා කරන්නේ මොනවා හරි ව්‍යාපාර කටයුත්තක් කළාම ඒකේ තියෙන ලාභය කොච්චරද කියලා ඔයාලට පුරවා ගන්න පුළුවන් වෙන්නේ ඒකේ තියෙන ආදායමේ වියදම අඩු කරන්න ඕන. ආදායමේ වියදම අඩු කරන්න. හැදෙන්නේ පා. එතකොට මෙහෙමයි. ලාභය කියන එක හොයන්නේ අපි මෙහෙම. ලාභය. ලාභය හොයන්නේ මොකක් හරි ව්‍යාපාර කටයුත්තකින් හම්බෙච්ච ආදායම. මුළු අයභාරය මේ අයභාරය කියන එකේ තේරුම ආදායම කියන එක. හරි. අයභාරය කියන එකේ තේරුම ආදායම කියන එක. පැහැදිලි? ආදායම මුළු ආදායම. මුළු ආදායම. මුළු අයභාරය ඍණ අපි වියදම කියලා නෙමෙයි කියන්නේ සාමාන්‍යයෙන් මුළු පිරිවැය. වියදම කියන එක සාමාන්‍ය දෙයක් තමයි පිරිවැය. අපි ඒක මුළු වියදම කියලා දාමු කමක් නැහැ.
හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ වචන දෙක. ආදායමට කියන්නේ මොකද්ද? අයභාරය. වියදමට කියන්නේ පිරිවැය. එහෙනම් ව්‍යවසායකයා නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන් නැත්නම් නිෂ්පාදන කටයුත්තේ නිරත වෙලා නැත්නම් ව්‍යාපාර කටයුත්තේ නිරත වුණාට පස්සේ එයාට ලැබෙන ලැබීම තමයි මේ ආයභාරය නැත්නම් ආදායම කියලා කියන්නේ. ඒකෙන් අපි අඩු කරන්න ඕනේ ඒ කටයුත්ත වෙනුවෙන් එයා දරපු වියදම. ඕ දරන්න වෙච්ච වියදම. එතකොට එයාගේ අතේ යම් ප්‍රමාණයක් ඉතුරු වුණොත් එහෙම අපි ඒකට කියනවා ලාභය කියලා. ඉතින් ව්‍යවසායකව හැම වෙලේම ලාභ ලබන්නේ නැහැ. සමහර වෙලාවට අලාභ ලබන්න පුළුවන්. එහෙම වෙන්නේ එයා උපය ගන්න මුළු අයභාරයට වඩා එයාගේ මුළු පිරිවැය වැඩි වීමක් වුණොත් එහෙම එයාට අලාභ ලබනවා වෙන්න පුළුවන්. පැහැදිලි? අලාභ ලබන්නත් පුළුවන්. ඒතර වැරදියට තේරුම් ගන්න එපා ව්‍යවසායකයෙක් කියන එක්කෙනා හැම වෙලාවෙම ලාභ ලබනවා. හැම වෙලාවෙම ලාභ ලබන්න නැති වෙන්න පුළුවන්. හරි? ලාභ නෙමෙයි අලාභ ලබන වෙලාවලුත් තියෙන්න පුළුවන්. හරි? නැත්තම් අයභාරය සහ පිරිවැය සමාන වෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. එහෙම අපිට කියන්න බෑ හැම වෙලේම ලාභ ලබනවා හෝ හැම වෙලේම අලාභ ලබනවා කියලා. හරි? සාමාන්‍යයෙන් ඉතින් ඕන මිනිස්සෙක් ව්‍යාපාරයක් කරන්නේ ලාභ ලබන්නනේ. ලාභ ලැබීමේ අරමුණෙන් තමයි කරන්නේ. පැහැදිලි? එතකොට අපි බලමු ව්‍යවසායකයාගේ කාර්ය සඳහා ලැබෙන ගෙවීම ලාභය නම් වේ. එනම් අවදානම් වලට නිෂ්පාදන තීරණ ගැනීම සාධක සංචලනය කියලා කියන්නේ සාධක එහා මෙහා කරනවා වෙනස් කරනවා කියන එක. සංචලනය කොට නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම නැතහොත් නව්‍යතා සම්පාදනයේ වෙනුවෙන් ලැබෙන ඉපයීමයි. මේ ධන හෝ ඍණ විය හැකිය. එතකොට ලාභය කියන එක ලාභය ධන වෙන්න පුළුවන්. ලාභය ඍණ වෙන්න පුළුවන්. ලාභය ධන වෙන්නේ කොයි වෙලාවටද? ආදායම වැඩි වෙන්න ඕනේ වියදමට වඩා. ලාභය ඍණ නැත්නම් අලාභයක් වෙන්නේ ආදායම අඩු වෙන්න ඕනේ වියදමට වඩා. පැහැදිලි? එතකොට ලාභ හෝ අලාභ කියන දෙකම ලබන්න පුළුවන්. හරි. එතකොට ඔය පහළ කොටුවක් තියලා තියෙනවානේ. බෝඩ් එක පේන්නේ නැහැ. බෝඩ් එක පේන්නේ නැති මොකද? දැන් හරිද? ඒත් නැත්. පැහැදිලි මදි. මේ ලියන්න තියෙන හොඳම පෑනෙන් තමයි ලියන්න බලමු. මොකද්ද ප්‍රශ්නේ කියලා? දැන් පේනවා. දැන් හරිද? තාමත් හරි නැද්ද? පේනවා සර්. හරි නේද? හරි. හොඳයි. සමහර විට පොඩ්ඩක් එළියෙන් අවුව වැටෙනවද දන්නේ නැහැ. දැන් හරි. හරි. හොඳයි. දැන් පුතේ මෙහෙමයි. ඔය ලාභය කියන තැන කොටුවක් තියලා තියෙනවනේ ඔයාලට. ඒකේ මේක ලියන්න. හරිද? මේක ලියන්න. ඊට පස්සේ ඉඩ තියනවා තව ටියුබ් එකේ ඕනනම් මේ මෙන්න මේ පැති දෙකේ මේ මෙතන උඩ තියනවා ඉඩ මේ පැත්තට තියනවා ඉඩ. ඒ පැත්තෙන් කොයි පැත්තෙන් හරි එකක මෙන්න මේකක් ලියලා තියාගන්නකො. ලාභය ධන වෙන්නේ මේ වෙලාවට ලාභය ඍණ වෙන්නේ මේ වෙලාවට කියන. ඒකත් ලියලා තියාගන්න. පැහැදිලි? හරි. ඒකත් ලියලා තියාගන්න. හරි. ඒකත් ලියලා තියාගන්න. ඊට පස්සේ අපි සම්පත් පළදායීතාව කියන මාතෘකාව බලමු. ටක් ගාලා ලියා ගන්නවා. ඔය අද ජොයින් වෙච්ච දරුවෙක් ඉන්නවා එයාගේ අතේ ටියුබ් එක තියනවාද? නෑ සර්. එතකොට ඔයාට එහෙනම් ටියුබ් එක බයින්වල ටියුබ් එක ගෲප් එකට දාන්න තමයි වෙන්නේ.
විනාඩියක් ඉන්නකෝ. ටියුට් එකේ PDF එක දාන්නම් මම group එකට. දැනට ඔයා පන්තියේ මේ ටියුට් එක ගන්න. පුතා ඔයාට පරණ ටියුට් ටික ගන්න පුළුවන් පොඩ්ඩක් මට කියන්න. එතකොට මම දෙන්නම් පරණ ටියුට් ටික. දැන් තමයි PDF එකට දාන්න. හරි. පැහැදිලි? ඉවරයි. එතකොට ටියුට් එක නැති කරලා ටියුට් එක දැම්මා. හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා සම්පත් ඵලදායීතාවය කියන මාතෘකාව. හරි අපි ඒක සුට්ටක් බලමු. සම්පත් ඵලදායීතාව. හොඳට අහගෙන ඉන්න. ඔක සම්පත් වල ඵලදායීතාවය කියලා කියන්නත් පුළුවන්. සම්පත් ඵලදායීතාවය හෝ සම්පත් වල ඵලදායීතාවය කියලා කියන්න පුළුවන්. හරි. මේ බලන්න. ඵලදායීතාවය කියලා කියන්නේ දැන් ඵල කියලා අපි ඔය ව්‍යවහාරය කරන්නේ ඵල. ඒ කියන්නේ මෙහෙම ගන්නකො. අපි සාමාන්‍ය ව්‍යවහාරය දන්නවනේ ඵලදාව කියලා වචනය. සාමාන්‍ය ව්‍යවහාරය අපි දන්නවා ඵලදාව කියලා වචනය. නේ? ඵලදාව කියලා කියන්නේ මොනවද? ඔව් ඵලදාව කියන්නේ මොකක්ද? සාමාන්‍ය ව්‍යවහාරය. අපි ඵලදාව කියලා පාවිච්චි කරන්නේ ගහක හරි වැලක හරි හැදෙන ගෙඩි ටිකනේ ඵලදාව කියලා කියන්නේ. හරි. එතකොට එක එක ගස්වල එක එක ඵලදාවල් තියෙනවා. දැන් කෙසෙල් ගහක් ගත්තොත් කෙසෙල් කැන තමයි ඵලදාව. නේ? පොල් ගහක් ගත්තොත් පොල් ගෙඩි තමයි ඵලදාව. පුවක් ගහක් ගත්තොත් පුවක් ගෙඩි තමයි ඵලදාව. ඒ ගස් හිටවන්නේ අපි ඒව ගන්නනේ. අඹ ගහක් හිටවුවොත් අඹ ගෙඩි තමයි ඵලදාව. පැෂන් වැලක් හිටවුවොත් පැෂන් ෆෘට් තමයි ඵලදාව. ඵලදාව අපිට ප්‍රයෝජනයක් තියෙන දෙයක්. හරි. අපි ඵලදායීතාව කියලා කියන්නේ දැන් අර මං කිව්වේ ඔක්කොම ගස්වල හරි වැල්වල හරි හැදෙන ඒවානේ. ඵලදායීතාවය කියලා කියන්නේ ගස් වැල්වල හැදෙන කතන්දරයක් නෙවෙයි. ඵලදායීතාවය කියලා කියන්නේ දැන් අපි ඉගෙන ගත්තා ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක හතරක්. ඒ කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි හදන්න පාවිච්චි කරන දේවල් හතරක්. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ශ්‍රමය කියලා කිව්වේ මිනිස්සු. භූමිය කියලා කිව්වේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දේවල්. අවුව, වැස්ස, වනාන්තර, ඔය කළු ගල්, ඒ වගේ දේ, පස්, ඒව වගේ දේ. ප්‍රාග්ධනය කියලා කිව්වේ මිනිස්සු විසින් හදාගෙන තියෙන දේවල්. ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, කර්මාන්ත ශාලා, පාරවල් වගේ දේවල්. ව්‍යවසායකත්වයේ කියලා කිව්වේ අලුත් ව්‍යාපාරික අදහස් තියෙන මිනිස්සු. එතකොට ඔන්න ඔය කට්ටිය හැමෝගෙම ඵලදායීතාවය කියන කතාව තමයි මේ අපි ඉගෙන ගන්න යන්නේ. මෙන්න මෙහෙම හිතන්නකො. ඵලදායීතාවය කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. සරලව. අපි ගමුකෝ මිනිස්සේ අපි හිතමු යා ශ්‍රමිකයෙක්. මේ ඉන්නේ ශ්‍රමිකයෙක්. ශ්‍රමිකයා.
ඔයාලා දන්නවනේ ශ්‍රමිකයා කියන්නේ කවුද කියලා? ශ්‍රමිකයා කියලා කියන්නේ මොනවා හරි දෙයක් වෙනුවෙන් කය හෝ මනස වෙහෙසවන එක්කිනානේ ශ්‍රමිකයා කියලා කියන්නේ. එතකොට ශ්‍රමිකයා අපි මේ ශ්‍රමිකයා මෙන්න මෙහෙම. දිනකට අපි හොඳට තේරෙන එකක් ගමුකෝ. දිනකට දලු කිලෝ 30ක් කඩන ඕනෙලනවා. අපි නේනවා කියලා දාමුකෝ. ශ්‍රමිකයෙක් ඉන්නවා එයා දිනකට දලු කිලෝ 30ක් නෙලනවා. එහෙනම් මේ ශ්‍රමිකයාගේ ඵලදායීතාවය දිනකට දලු කිලෝ 30ක්. මේ ශ්‍රමිකයාගේ ඵලදායීතාවය උච්චරන්න දිනකට දලු කිලෝ 30ක්. හරි. දැන් මම ඔයාලගෙන් අහන ප්‍රශ්නයක්. හැම ශ්‍රමිකයාගේම ඵලදායීතාවය සමානද? ඒ කියන්නේ හැම ශ්‍රමිකයෙක්ම දලු කරන දලු කිලෝ 30ක් කඩනවා. ඔව්. හැම ශ්‍රමිකයාම කඩනවා දලු කිලෝ 30ක්. මොකෝ කියන්නේ? නෑනේ. හැම ශ්‍රමිකයාටම දලු කිලෝ 30ක් කඩන්න බෑ. සමහර අය 30ට වැඩිය කඩනවා. සමහර අය 30ට අඩුවෙන් කඩනවා. එතකොට එක එක ශ්‍රමිකයාගේ ඵලදායීතාවය එක එක විදිහයි. බෝඩ් එක පේන්නේ කළුම කළු. මේ පුතේ පොඩ අත උසන්න බෝඩ් එක පේන්නේ නැති අය. බෝඩ් එක පේන්නේ නැති අය අත උසන්න. තක්ෂිරා ලක් පුතේ ඔයාගේ ගෙවල් කොහෙද? තක්ෂිරා ලක්මාලි ඔයාගේ ගෙවල් කොහෙද? කොට්ටපිටිය සර්. ඔයා මයික් එක ඔෆ් කරන්න දරු. මම හිතන්නේ සිග්නල් කේස් එකක් තියෙනවා ඒ පුතාට. ඒකයි පොඩ්ඩක් පේනවා අඩු. පසින්දුට පේනවද බෝඩ් එක? අවුලක් නැතුව මම මේ ලියනවා පේනවද? ඔව් සර්. ඔව් සර්. පිටියේ කවුද ඉන්නේ? පොතු පිටියේ තව කවුරු හරි ඉන්නවද? මං ඉන්නවා. පුතා පේනවද බෝඩ් එක? දැන් පැහැදිලිුනේ සර්. දැන් පැහැදිලිව පේනවා. ඔව්. එහෙනම් අර එක දරුවෙක් ඉන්නවා. එයාට මම හිතන්නේ එයාට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා වෙන්න ඕනි. හරි. ලයිට් දෙකම දාලා තියෙන්නේ. පොඩ්ඩක් කළු ඇති මම පොඩ්ඩක් කළු කරලා තියෙන බෝඩ් එකේ මේ අකුරු ටික හොඳට කළුවට පේන්නේ. ඒ ආරෙන්න ලොකු ගැටලුවක් නෑ මට පිටින්නේ. හරි. හරි. ඔය පේන්නෙම නැති කෙනාට මොකවම පේන්නේ නැද්ද පුතේ? කවුද යාකෝ? එයා නෑ ඔන්න ඒ පාර. මං හිතන්නේ ඒ පුතාට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. හරි. බලමු ආයෙ ලොකුනම්. හරි. හරි. එතකොට මේ ශ්‍රමිකයාගේ ඵලදායීතාවය දිනකට දලු කිලෝ 30යි. එතකොට මං කිව්වා හැම ශ්‍රමිකයෙක්ම එහෙම නෑ කියලා. හරි. ඊළඟට අපි ගමුකෝ මේ දේවගාවම සම්බන්ධයෙන් ඉඩම කියන එක භූමියෙන් හම්බ වෙච්ච දෙයක්. ඉඩම කියන්නේ භූමියනේ. ස්වභාව ධර්මයෙන් හම්බෙච්ච එකනේ ඉඩම. අපි පස්සේ තේ හිටව ගත්තට ඉඩම ස්වභාව ධර්මයෙන් හම්බෙලා දෙන්නේ. එතකොට අපේ ඉඩම අපි හිතමු අක්කරයක් කියලා. තේ අක්කරයක් තියෙනවා අපිට. අපේ ඉඩම අක්කර 1යි. අපේ ඉඩම අක්කර 1යි. එතකොට ඔයා හිතන්න මේ අක්කර එකේ ඉඩමෙන් අපි මාසයකට දලු කිලෝ 500ක් කඩනවා කියලා නෙලනවා කියලා. මාසෙකට දලු කිලෝ 500ක් නෙලා ගන්නවා කියලා. මට කියන්න එහෙනම් දැන් එතකොට අපේ ඉඩමේ ඵලදායීතාවය දලු කිලෝ කීයද?
500ක්. දැන් ඔයාලට පේනවද මේ ශ්‍රමිකයාගේ ඵලදායීතාවය කියන්නේ වෙන කතාවක්. ඉඩමේ ඵලදායීතාවය කියන්නේ තව කතාවක්. පැහැදිලි? මේකේ මාසෙකට දළු කිලෝ 500ක් කඩන්න පුළුවන්. ශ්‍රමිකයා දිනකට දළු කිලෝ 30ක් කඩනවා. මම තව එකක් උදාහරණයක් ගන්නම්. මේ තේදළු කඩන්න තියෙනවා මැෂින් ඔයා දැකලා තියෙන්නේ. තේදළු කඩන මැෂින් දැකලා තියෙද ඕගොල්ලෝ කවුරුද? ඔයා අත උසන්න. ඔව්. ඇත්තටම දැකලා නැත්නම් ටීවී එකෙන් හරි බලන්න පුළුවන්. දැන් නම් එහෙම බෑ පෝර නෑ. ඔව් ඒක හරි. දැන් අක්කරෙන් 500ක් කරන්න බැරුව ඇති. පෝර නෑ නේ ඒක හරි. එතකොට ඵලදායීතාවය අඩු වෙනවා. අන්න ඒක ඵලදායීතාවය අඩු වෙනවා. ටීවී එකේ දැකලා තියෙන අන්න හරි. දැන් ඔය මැෂින් ටීවී එකේ දැකලා තියෙනවනේ. දැන් මේ මැෂින් එක කියන එක ශ්‍රමිකයෙක් නෙවෙයිනේ. ඒක ස්වභාව ධර්මයෙන් හම්බෙච්ච එකකුත් නෙවෙයි. ඒක මිනිස්සු හදාගත්ත එකක්. එතකොට මිනිස්සු හදාගත්ත ඒවට අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. මම දැන් මේ හැම જાතියෙම ගන්නවා. හරි. එතකොට මැෂින් එකක් තියෙනවා. පණික පොටුවක් දානවා. මේ මැෂින් එකෙන් පුළුවන් දිනකට දළු කිලෝ 100ක් කඩන්න. දවසකට දළු කිලෝ 100ක් කඩන්න පුළුවන් මේ මැෂින් එකේ. එතකොට මැෂින් එක කියලා කියන්නේ ප්‍රාග්ධන උපකරණයක්. මිනිස්සු හදාගත්ත එකක්. එතකොට මැෂින් එකේ ඵලදායීතාවය දිනකට දළු කිලෝ 100යි. දිනකට දළු කිලෝ 100යි. එහෙනම් ඔයාලට පේනවද ශ්‍රමිකයාගේ ඵලදායීතාවය, භූමියේ ඵලදායීතාවය, ප්‍රාග්ධනයේ ඵලදායීතාවය මේවට තමයි අපි සම්පත්වල ඵලදායීතාවය කියලා කියන්නේ. සම්පතක ඵලදායීතාවය කියලා කියන්නේ ඒ සම්පතෙන් ගන්න පුළුවන් භාණ්ඩ හරි සේවා හරි ඒකක ප්‍රමාණය. දැන් මෙතන තේ දළු වල ඒකක ප්‍රමාණය කිලෝනේ. එතකොට ශ්‍රමිකයෙකුට කඩන්න පුළුවන් තේ දළු ප්‍රමාණය. ඉඩමකින් ගන්න පුළුවන් තේ දළු ප්‍රමාණය. අර මැෂින් එකෙන් කඩන්න පුළුවන් තේ දළු ප්‍රමාණය. දැන් වෙනස් වෙන්න පුළුවන්. හරි. මම මේ තේ කර්මාන්තයේ උදාහරණයක් ගත්තා. අපි හැමෝටම හොඳ පුරුදු එකක්නේ. සාමාන්‍යයෙන් ව්‍යවසායකයන්ගේ ඵලදායීතාවය ගැන කතා කරනවා අඩුයි. දැන් සාධක හතරක් තියෙනවා කියලා මම කිව්වනේ. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායය. මොනවාද? ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසායය. දැන් ශ්‍රමයේ ඵලදායීතාවය හරි. භූමියේ ඵලදායීතාවයත් හරි, ප්‍රාග්ධනයේ ඵලදායීතාවයත් හරි. සාමාන්‍යයෙන් ව්‍යවසායකයන්ගේ ඵලදායීතාවය ගැන කතා කරන්නේ නැහැ. හරි. පැහැදිලි. ව්‍යවසායකයන්ගේ ඵලදායීතාවය කියලා ගත්තොත් ගන්නේ ව්‍යවසායකයා කරන ව්‍යාපාර ගන්න. හරි. ඒක සාමාන්‍ය කතා කරන්නේ නැහැ. මේ තුන දැන් සාමාන්‍ය අවබෝධයක් ඔයාලට තියෙනවා. එහෙනම් ඵලදායීතාවය කියලා කියන්නේ නිමෝම නිෂ්පාදිතයකින් භාණ්ඩ හරි සේවා හරි හදාගන්න පුළුවන් ඒකක ගන්න. භාණ්ඩ හරි සේවා හරි හදාගන්න පුළුවන් ඒකක ගන්න. ශ්‍රමිකයෙක් පාවිච්චි කරලා හරි ඉඩම පාවිච්චි කරලා හරි තියෙන යන්ත්‍රයක් සූත්‍රයක් පාවිච්චි කරලා හරි හදාගන්න පුළුවන් ඒකක ගන්නට තමයි අපි කියන්නේ ඵලදායීතාවය. ඵලදායීතාවය ඵලදායීතාවය කියලා කියන්නේ නිමවුම කියන එක. නිමවුම කියලා කියන්නේ හදලා ඉවර වෙච්ච දෙයක්. දැන් මෙතන තේ දළු ටික කැඩුවට පස්සේ තේ දල්ල කියන එක හදලා ඉවරයිනේ අපි නේ. පැලටෝලා, වල් නෙලලා, පොර දාලා, බෙහෙත් ගහලා අවසාන ප්‍රතිඵලය අපි දළු කඩා ගන්න එක. මෙතන දළු ටික නෙලා ගත්තට පස්සේ ඒක අපේ නිමවුම. ඊට පස්සේ ඒක තේ කර්මාන්ත ශාලාවට ගියාම මේක වෙන කතන්දරයක් එතන. හරි. එතකොට අපි මේ කතා කරේ තේ ඉඩමක් සම්බන්ධ. හරි. එතකොට ඵලදායීතාවය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අපිට ගන්න පුළුවන් නිමවුම. මොනවා හරි නිෂ්පාදන සාධකයක් භාවිතා කරලා. ඉතින් නිෂ්පාදන සාධක මම කිව්වා හතරක් තියෙනවා කියලා ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය කප්පය. ඒකෙන් ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය කියන සාධක තුනට අදාළව තමයි අපි සාමාන්‍ය ඵලදායීතා සංකල්ප කතා කරන්නේ. හරි. ඕම මම ඔයාගෙන් අහනවා ප්‍රශ්නේ. මම මේ ටික මහනවා ඈ. මේ ටික සුට්ටක් මකලා මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම කතා. අපේ වැඩ කරන්න එනවා ශ්‍රමිකයෝ දෙන්නේ. හරි. අපේ දළු කරන්න එනවා ශ්‍රමිකයෝ දෙන්නේ. මේ දෙන්නත්
එක අවස් වෙනකොට දළු කඩලා එක ගොඩකට දාලා තියෙනවා. වෙන වෙනම දාලා නැහැ එක ගොඩකට දාලා තියෙනවා. අපි ගිහින් බැලුවාම මෙන්න මේ ගාන දළු කිලෝ කියනවා. අපි දැන් කිරලා බලන ඔක්කොම ටික ඒගොල්ලෝ ගෙනහලා එකම ගොඩට දාලා දළු ටික. දළු ටික ඔක්කොම කිරලා බැලුවාම කිලෝ 60ක් තියෙනවා. එතකොට මේ කිලෝ 60 කියලා කියන්නේ ඒගොල්ලෝගේ ඵලදායීතාවය. ඒගොල්ලෝ කොච්චර හදලා ඵලදායීතාවය. ඵලදායීතාවය කියලා කියන්නේ නෑ මම මෙතන කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ හදලා ඉවරයි නේද? දළු කලලා ඉවරයි. එහෙනම් මම ඒකට කියලා මොකද්ද? නිමවුම. ඉවර කරපු එක. යාලා වැඩේ ඉවර කරලා නැහැ. නිමවුම. දැන් ශ්‍රමිකයෝ ඉන්නවනේ දෙන්නේ. ශ්‍රමිකයෝ ඉන්නවා දෙන්නේ. ශ්‍රමිකයෝ දෙන්නයි. අපි ඒවට කියනවා යෙදවුම කියලා. යෙදවුම. ඒ කියන්නේ මේ වැඩේ කරන්න දාලා තියෙනවා ශ්‍රමිකයෝ යොදවලා තියෙනවා. වැඩේ කරන්න යොදවලා තියෙනවා ශ්‍රමිකයෝ දෙන්නේ. වැඩේ කළාට පස්සේ නිමෝම විදියට ලැබිලා තියෙනවා දළු කිලෝ 60ක්. මම ඔයාගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මේ දෙන්නත් එක්ක එක්කොට අපිට මේ දළු දාලා තියෙන්නේ අපි දන්නේ නැහැ හරියටම ගාන. සාමාන්‍යයෙන් පුතා එක්කෙනෙක් දළු කිලෝ කීයක් කඩලා ඇද්ද? සාමාන්‍යයෙන් එක්කෙනෙක් දළු කිලෝ කීයක් කඩන්න ඇද්ද? ඔයාලට පුළුවන් උත්තර දෙන්න. ඔව්. දෙන්නෙක් ඉඳලා දෙන්නත් එක්ක හවස් වෙනකොට දළු කිලෝ 60ක් කඩලා තියෙනවා. ඒතර මම අහන්නේ සාමාන්‍යයෙන් එක්කෙනෙක් කීයක් කඩන්න ඇද්ද ඉතින්? අපිට පේන හැටියට නිකන් කියන්නේ ගාන 30ක්. ඔව් 30ක්. කො අනිත් අය මොකෝ සද්ද නැතුව ඉන්නේ. ඔව්. ඔයාලට දැන් ඔය ඔප්ෂන් එකක් තියෙනවා මේ chat කියලා. ඒකෙන් අපිට පුළුවන් උත්තර දෙන්න. නේ? ඉතින් අපි ප්‍රශ්න අහනකොට ගොඩක් අය උත්තර දෙනවා නම් තමයි හොඳ. නේ? විසුරු ඉන්නවා, ඉෂානි ඉන්නවා නේද? ලක්ෂිත ඉන්නවා. KD පසිදු ඉන්නවා. කසුනි නෙත්මා වෙන්න ඕනේ මේ ඉන්නේ. නේ? එතකොට ඒගොල්ලෝ අපිට උත්තර දෙන්න ඕනේ මොනවා. සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද? එක මිනිස්සෙක් දළු කිලෝ 30ක් විතර කඩලා තියෙනවා. අපි දන්නේ හරියටම ගාන නේ. හරියටම ගාන දන්නේ නැහැ. හැබැයි අපිට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් දළු කිලෝ 30ක් විතර කඩන්න ඇති කියලා. ඒක 100%ක්ම නිවැරදි නම් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ. ඒ මේ 100%ක්ම නිවැරදි ගාන හොයාගන්න අපිට කියන්න වෙනවා දළු ගොඩවල් දෙකකට ඕගොල්ලෝ දළු ගාලා දාන්න කියලා. හරි. අපි දැන් මෙතන එහෙම තොරතුරු මොකුත් දීලා නැහැනේ. එතකොට අපි මෙහෙම කරනවා. සාමාන්‍යයෙන් එක ශ්‍රමිකයෙක්ගේ ඵලදායීතාවය. එක ශ්‍රමිකයෙක්ගේ ඵලදායීතාවය කියන්නේ මොකක්ද? එක ශ්‍රමිකයෙකුට හදන්න පුළුවන් දළු ප්‍රමාණය. කඩන්න පුළුවන් දළු ප්‍රමාණය. අපි එක ශ්‍රමිකයෙක්ගේ ඵලදායීතාවය. අපි එහෙනම් මෙහෙම ලියමු. මොකක්ද? ඵලදායීතාවය සමානයි. ඵලදායීතාවය සමානයි. දැන් ඕගොල්ලෝ මේ 30 ගත්තේ කොහොමද මේ 60 මේ දෙකෙන් බෙදන්නේ? ඒතර 60 කියන්නේ මොකද්ද? නිමවුම් ප්‍රමාණය. නිමවුම් ප්‍රමාණය. මොකක් බෙදුවේ මොකෙන්ද ඔයා? දෙකෙන්නේ. ඒ දෙක ශ්‍රමිකයෝනේ. ඒ කියන්නේ යෙදවුම් ප්‍රමාණය. එහෙනම් ඵලදායීතාවය වෙන සූත්‍රය මොකක්ද? ඵලදායීතාවය සමානයි නිමවුම් ප්‍රමාණය බෙදීම යෙදවුම් ප්‍රමාණය. මෙතනින් එන්නේ පුතේ ආසන්න අගයක්. ඒ කියන්නේ ඇත්තටම මේ ශ්‍රමිකයෝ දෙන්නම 30 කඩලා නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙක් 28කුයි තව එක්කෙනෙක් 32කුයි කඩලා දෙන්න පුළුවන්. නේ? එක්කෙනෙක් 35යි තව එක්කෙනෙක් 25යි කඩලා දෙන්නත් පුළුවන්. ඇත්තම ගාන අපි දන්නේ නැහැ. අපි මෙතන මේ ගන්නේ දල වශයෙන් ආසන්න වශයෙන් ශ්‍රමිකයෙක් කීයක් හැදුවාද කියන එක. ආසන්න වශයෙන් ශ්‍රමිකයෙක් මෙතන නම් ඉතින් මේ බලන්න නිමවුම් ප්‍රමාණය 60යි. ශ්‍රමිකයෝ අපි දෙන්නෙක් දාලා. එතන එක ශ්‍රමිකයෙක් ආසන්න වශයෙන් එකක 30ක් හදලා තියෙනවා. 30ක් හදලා තියෙනවා ආසන්න වශයෙන්. පැහැදිලිද? කොහොම බලන්න මේ ඵලදායීතාවය කියන එක ගණනය කරන සූත්‍රය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන. තේරුණාය මෙන්න මේ සූත්‍රය අවුලක් නැති අය. ඔගේ අත උස්සන්න පුළුවන් ඔප්ෂන් එකකුත් තියෙනවා. right. හොඳයි. පැහැදිලි?
අත ඉස්සුවාම අත උස්සගෙනම ඉන්න මම පාත් කරන්න කියනකම් දැන් ආයෙන්නේ. එතකොට මට අත උස්සපු කට්ටියම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ නැත්තම් ටක් ගාලා අත උස්සලා පාත් දැම්මම මට පෙන්නන්නේ හරියටම අත උස්සන ගාන. එතකොට මම මේ අත උස්සන්නේ කියන්නේ ඇත්තටම ඉතින් අත උස්සන්න ඕනෙත් නෑනේ. චුට්ටක් ඔබන්නේ. ඒ කියන්නේ අර අත උස්සපු නැති පුතෙක් හිටියොත් කවුරු හරි මට එතකොට හිතා ගන්න පුළුවන් එයාට ඒක තේරිලා නැහැ කියලා. ඒකයි. හරි. දැන් අත පාත් දාන්න. හරි. අපි එහෙනම් මෙන්න මේ සූත්‍රය ලියාගමු. ඔය ඵලදායීතාවය කියන තැන. පොඩ්ඩක් බලමු. ඵලදායීතාවය යනු නිෂ්පාදන සාධකයක් සතු නිෂ්පාදන ශක්තියේවත් නිමවුම් බිහි කිරීමේ හැකියාව. දැන් මෙතන ශ්‍රමිකයාගේ ඵලදායීතාවය කියන්නේ ශ්‍රමිකයන්ට දරු කරන්න තියෙන හැකියාව. යෙදවුම් මේකකයකින් කොතරම් අන්න එතන පොඩ්ඩක් හදා ගන්න ඕනේ. යෙදවුම් ඒකකයකින් කොතරම් කියලා ඊට පස්සේ කාකපාදයක් දාලා යෙදවුම් ඒකකයකින් කොතරම් කියලා කාකපාදයක් දාලා නිමවුම් කියලා දාගන්න. නිමවුම් ඒකක ප්‍රමාණයක් ලැබේද යන්න මත ඵලදායීතාවයේ මූර්ත වශයෙන් මනිනු ලැබේ. මූර්ත කියන්නේ ප්‍රමාණයක් වශයෙන්. ප්‍රමාණාත්මකව කියන්නේ. ඊට පස්සේ අපිට මේ සූත්‍රය ලියන්න පුළුවන්. මින් ලැබෙන්නේ යෙදවුම් ඒකකයක සාමාන්‍ය නිමවුමයි කියලා කියනවා. හරි. ටක් ගාලා ඒක ලියාගන්න මේ සූත්‍රය. හරි. ලියාගෙන ඉවරයි. එහෙනම් මම මේක මකනවා. මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න. හරි. ඊට පස්සේ ඵලදායීතාවය කියන එක. ඒ කියන්නේ මොනවා හරි නිෂ්පාදක සාධකය මොනවා හරි නිෂ්පාදන සාධකයක ඵලදායීතාවය කියන එක තීරණය කරන සාධක. ඵලදායීතාවය කොච්චරක්ද කියන එක. දැන් මෙහෙම හිතන්න. ශ්‍රමිකයෙක් නම් එයා කඩන දළු කිලෝ ප්‍රමාණය තීරණය කරන සාධක. හරි. ඉඩමක් නම් ඒ ඉඩමෙන් ගන්න පුළුවන් දළු කිලෝ ප්‍රමාණය තීරණය කරන සාධක. මොනවද කියලා අපි කතා කරන්න හදන්නේ. ඒ තමයි ඵලදායීතාවය තීරණය කරන සාධක කියලා කියන්නේ. මෙහෙම හිතන්නකෝ. හරි. ඔන්න අපි ඉඩමක් ගමුකෝ. අපේ තේ ඉඩමක් තියෙනවා.
හරිද? එතකොට මේ තේ ඉඩම අපි පෝර එහෙම දාන්නේ නැතුව තමයි තේ ටික හිටවල දළු කඩන්නේ. එතකොට පෝර දාන්නේ නැහැ. පෝර නැහැ. දැන් වගේ පෝර නැහැ. පෝර නැතුව අපි සාමාන්‍යයෙන් මේකෙන් දළු කිලෝ කඩනවා 250. මාසයකට. හරිද? එතකොට මේ ඉඩමේ ඵලදායීතාවය මාසයකට දළු කිලෝ 250කි. හරිද? දැන් මම දැන් ඔය රජයෙන් අපිට ගෙනහලා දෙන නැනෝ නයිට්‍රජන් හරි අර චීනේ ජරාව හරි මොනවා හරි දාන්න. ඒක. දැම්මහම මොකද වෙන්නේ? මොන පොර තියනවද? දැන් පොර දානවා. එතකොට ඔයා මට උත්තරයක් දෙන්න. පොර දැම්මොත් අපිට කඩන්න පුළුවන් දළු කිලෝ ප්‍රමාණය 250ට වඩා මොකද වෙන්නේ? දැන් පුතේ ලොග් අවුට් වුණොත් ආපහු ඔය පරණ ලින්ක් එකෙන් එන්න ඔක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම හැමදාම ක්ලාස් එක කරන්න පාවිච්චි කරන ඔය ලින්ක් එක විතරයි ඔයාලා. හරි. එහෙනම් ඔක වෙනස් වෙන්නේ නැහැ. ඒ අම්මෝතර මට ලින්ක් එක දාන්න කරනවා. ක්ලාස් ටයිම් එකට ඔය ලින්ක් එකෙන් මෙන්න කිසිම අවුලක් නැහැ. හරි. right. දැන් මම ඔයාලට කිව්වේ පෝර නැතුව ඉඳලා අපි පෝර දැම්මොත් අපිට කඩන්න පුළුවන් දළු කිලෝ ප්‍රමාණය මේකට වඩා මොකක් වෙයිද? වැඩි වෙනවා. ඊට වඩා වැඩි වෙයි. ඔව් ඉසුරු කියනවා මෙහෙම මොකද්ද? කොම්පෝස්ට් පොර දැම්මහම ඌරු බිඳිනවා. ඌරු බිඳුනොත් ඒක ලෑන්ඩ් පුළුවන්. නේද? හරි. තියෙන කෙරකට ටික නැති වෙන්න පුළුවන්. ඒ වැඩි. කොම්පෝස්ට් දාලා හරියන්නේ නැහැ. මං හිතන්නේ රසායනික පොර දැම්මොත් අනිවාර්යයෙන් මේකට වඩා වැඩි වෙනවා. හරි. එතකොට අපිට මේ ඵලදායීතාවය කියන එක වෙනස් කරන්න පුළුවන්. ඒකයි මට කියන්න ඕනේ. ඵලදායීතාවය කියන එක වෙනස් කරන්න පුළුවන්. හරි ඵලදායීතාවය වෙනස් කරන්න. අපි උත්සාහ කරොත් අපිට ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. දැන් ඔය ඉෂානේ මොකද්ද ප්‍රශ්නේ? දැන් ප්‍රශ්නයක් මොකක් හරි අත උස්සන්නේ නැනේ පාට. එතකොට අපි බලන්න හදන්නේ නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය වැඩි වෙන්න මොනවද අපි කරන්න පුළුවන්? අපි හිතමු ශ්‍රමිකයෙක් කියලා. දැන් ඔය අතින් දළු කඩන ශ්‍රමිකයෙකුට මැෂින් එකක් දුන්නොත් මොකද වෙන්නේ? අතින් දළු කඩන ශ්‍රමිකයෙකුට මැෂින් එකක් දුන්නොත් එයාගේ ඵලදායීතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එයාගේ ඵලදායීතාවය තියනකට වඩා වැඩි වෙනවා අනිවාර්යයෙන්. හරි තප්පරයක් දෙන්න. ඒරුඩියක් කියනවා දේගස්ටික් ඉවර වෙනවා. ඔව් ඉතින් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. හරි. දේගස්ටික් ඉවර වෙනවා විතරක් නෙමෙයි තේ ආයි වගා කරන්න බැරි වෙන්නත් පුළුවන්. පැහැදිලි? ඔය චීනයෙන් කියන කොම්පෝස්ට් පොර එහෙම දැම්මොත් සමහර විට මම දන්නේ නැහැ හරියට වේද නැද්ද කියලා. ඒ ආපු දිලීර ඒගොල්ලෝ එවන දිලීරයක් මොනවා හරි අපේ තේ ගස් වලට බෝ වුණොත් පැහැදිලි? අපේ තේ ගස් ඔක්කොම මැරිලා යන්නත් පුළුවන්. හරි. ඒගොල්ලන්ට එහෙම කරන්න බැරි කමකුත් නැහැ. පැහැදිලි? ඒ තරම් ජරා රටක් චීනය කියලා කියනවා. පැහැදිලි? හරි. ලෝකයම ප්‍රතික්ෂේප කරන මහා ජරා ගති තියෙන මිනිස්සු ඉන්න රටක් චීනය කියලා කියනවා. අපේ ඔය මහින්ද රාජපක්ෂ මැතිතුමාලා නම් ඔළුවේ තියන් හිටියට ලෝකයේ කියන ලෝකේ කිසිම රටක ඒගොල්ලම ගණන් ගන්න නැහැ චීනය කියන රට. ඒ හින්දා ඒගොල්ලෝ හැම වෙලෙම ඒගොල්ලන්ගේ බලය පතුරවන්න උත්සාහ කරනවා. එතකොට ඒගොල්ලෝ තේ නිෂ්පාදනය කරනවා පුතේ. හරි. ලෝකේ ඉන්න ලොකුම තේ නිෂ්පාදකයා එයාද කොහෙද? හරි. ප්‍රමාණය අතින් ගත්තොත්. හරි. එතකොට අපේ තේ වලට තරගයක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලොත් එක්ක. හරි. අපේ තේ නිෂ්පාදනයේ ප්‍රමාණය ගත්තොත් අපි ඉන්නේ 5 වෙනියට හෝ 6 වෙනියට වගේ මට මතක හැටියට. අවුරුද්දකට හදන තේ දළු ප්‍රමාණය ගත්තොත්. හැබැයි ගුණත්වය අතින් අපි ඉන්නේ අංක 1 උඩ. අපේ තේ තමයි ලෝකේ ප්‍රසිද්ධ සිලෝන් ටී කියන්නේ. චයිනීස් ටී කියවන කවුරුවත් ගණන් ගන්නෑ. පැහැදිලි. එතකොට ඒගොල්ලන්ට පැහැදිලි වුණාවක් තියෙනවා අපේ තේ කර්මාන්තය විනාශ කරන්න. තේ නෙමෙයි ඔක්කොම ටික. පැහැදිලි. මොකද ඉස්සරහට මේ රට අයිති වෙන්න යන්නේ ඒගොල්ලන්ටනේ. ඒතකොට ඒගොල්ලන්ට ඕන දෝක ටිකක් මේක හිතව ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕන විදිහට ඉඩම් ටික ගන්න පුළුවන්. දැන් අපේ මේ ඉඩම් වල
තේවගා විනාශ වෙලා ගියොත් අපි මොනවද ඊට පස්සේ හිටවන්නේ? වෙන මොකවත්ම හිටවන්න බැරි විදිහට රෝග මොනවා හරි බෝ වුණ සත්තු මොනවා හරි බෝ වුණා මොකද? සත්තු කියන්නේ ඇහැට පේන જાතියක් නෙමෙයි. ඇහැට පේන්නේ නැති දිවීරයක් ලෙඩක් හැදුනොත් මිනිසුන්ගේ කකුල් ගුණ වෙලා යන විදිහට මොනවා හරි ජරාවක් හැදුනොත් එහෙම. හරි. කාටද කියන්නේ? ඒක උනාට පස්සේ ගෝඨාභය රාජපක්ෂවත් මහින්ද රාජපක්ෂවත් අනුර කුමාර දිසානායකවත් සජිත් ප්‍රේමදාසව කවුරුවත් දෙන්නේ නැහැ නේ අපි බේරගන්න. නේ? හරි. එතකොට මේක ලොකු ප්‍රශ්නයක්. හරි. එතකොට කවුද මේ ඉසුරු කියන්නේ ඇත්තටම කියන ප්‍රායෝගික தත්ත්වය. හරි. ඉතින් ඵලදායීතාවය වැඩි කරන්න කියලා කොම්පෝස්ට් දාන්න කියලා තියෙන ඵලදායීතාවය නැති කියලා වගාවක් නැති වෙලා යන්න පුළුවන්. එහෙම ඒව නෙමෙයි අපි මේ ඵලදායීතාවය තීරණය කරන්න සාපේක්ෂ කියලා කියන්නේ. ඇත්තටම ඵලදායීතාවය වැඩි කරන්න මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් තාක්ෂණය දියුණු කරන්න. තාක්ෂණය මෙන්න මෙහෙම. මම අර කිව්වේ අතින්දලු කඩන එක්කෙනෙකුට තාක්ෂණයෙන් දියුණු කරපු මැෂින් එකක් දුන්නොත්. දැන් සාමාන්‍යයෙන් අපි දවසකට අතින්දලු කඩන එක්කෙනෙක් කඩන්නේ දළු කිලෝ 30යි කියමුකෝ. අපි යාට මැෂින් එකක් දුන්නොත් අපි හිතමු යාට දළු කිලෝ 30කට වඩා කඩන්න පුළුවන්. එතකොට තාක්ෂණය හඳුන්වලා දුන්නාම ශ්‍රමිකයාගේ ඵලදායීතාවය තිබ්බට වඩා වැඩි වෙනවා. ශ්‍රමිකයාගේ ඵලදායීතාවය තිබ්බට වඩා වැඩි වෙනවා. එතකොට දැන් ওই නැනෝ නයිට්‍රජන්ද මොකක්ද කියලා එකක් ගෙනත් දානවනේ. එතකොට ඒක තාක්ෂණික දියුණුවක් නේ. ඉස්සර අර නැනෝ නයිට්‍රජන් කියලා කියන්නේ නයිට්‍රජන් කියන පෝෂකයේ ගස් වලට දෙන එකක් නේ එතකොට. එතකොට ඉස්සර නයිට්‍රජන් ගස් වලට දෙන්න මොනවද දාපු පෝර? ඔයා ඒව දැනගෙන ඉන්නේ බෑ. නයිට්‍රජන් කියන පෝෂකය දෙන්න ඉස්සර දැම්මේ මොනවද පෝර කියන්න බලන්න. ඉස්සර දාපු පෝර මොනවද? මොන පෝරද දැම්මේ නයිට්‍රජන් දෙන්න ගස් වලට? ඔයගොල්ලෝ කලවාණි ළමයි නේ දැනගෙන ඉන්න බෑ. ඈපොත. නයිට්‍රජන් ගස් විද්‍යාව පාස්නේ ඔයගොල්ලෝනේ. මෙතන විද්‍යාව AB තියෙන අයත් ඉන්නවා. නයිට්‍රජන් කියන සංඝටකයේ ගස් වලට දෙන්න දාන පෝර මොනවද? යූරියා. අන්න හරි යූරියා වලින් තියෙන යූරියා වල තියෙන නයිට්‍රජන්. එතකොට දැන් යූරියා ඉස්සර දැම්මේ කැටනේ. එතකොට දැන් ඔය කැට වෙනුවට තමයි මොකක් කරෝ ස්ප්‍රේ කරන එකක් ඔය නැනෝ නයිට්‍රජන් කියලා කියන්නේ. එතකොට අර ලොකු කිලෝ 50 කොට්ටේ වෙනුවට පොඩි බෝතලයක් එවනවා. තාක්ෂණයේ දියුණු වෙලා. එතකොට මම දන්නේ ඒකේ අස්වැන්න කොහොමද කියලා. හොඳේ. අපි අස්වැන්න දියුණු වුණා කියලා හිතමුකෝ. අස්වැන්න වැඩි වුණාම කොහොම වුණොත් එහෙම අන්න තාක්ෂණයේ දියුණුව හින්දා අස්වැන්න වැඩි වෙනවා. හරි. එතකොට ඉඩම් වලට ඔය කතාව ගන්න පුළුවන්. දැන් මේ ඔය තේජෝණේ කියම අපි පාලනය කරමු. අපි සාමාන්‍ය ඉස්සර තේ ඉඩම් වල තේපල හිටවන්න වලවල් කැපුවේ අලවංගුවෙන්. අලවංගුවෙන් හාර තමයි කැපුවේ. ඒක ගොඩක් වෙලා යනවා වලක් හාර. ඒක සාමාන්‍ය ශ්‍රමිකයෙකුට අපි හිතමු දිනකට නේ. ශ්‍රමිකයෙක් කියන එයාට දිනකට තේ වලවල් තේ දළු හිටවන්න පුළුවන් වලවල් කපන්න පුළුවන් 100. උදැල්ල සහ අලවංගුව පාවිච්චි. දැන් ඕකට තියෙනවනේ මැෂින් එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති. අර මෙහෙම තද කරලා හාරන්න පුළුවන් මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එකෙන් දවසකට මේ ශ්‍රමිකයාටම මැෂින් එක දුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම දවසකට තේ වලවල් 100කට වඩා වැඩියෙන් කපන්න පුළුවන් වෙන්නේ 100කට වඩා අඩුවෙන් කපන්න පුළුවන්. මොකක්ද ඔයා කියන්නේ? වැඩි 100කට වඩා වැඩියෙන් කපන්න පුළුවන්. වැඩිපුර කපත හැකි. අන්න හරි. තාක්ෂණය දියුණු කරලා දුන්නොත් ඒගොල්ලන්ට ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කරන්න පුළුවන්. දැන් ඔය ශ්‍රමිකයන්ට පුහුණු කරන්න පුළුවන් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් වැඩ කරන විදිහ සම්බන්ධ. එහෙම කළා ඒගොල්ලන්ගේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. හරි. දැන් මේ ශ්‍රමිකයෝ කියලා හිතමු මේ ශ්‍රමිකයෝම අපිට පුළුවන් තේ වලවල් කැපීම සම්බන්ධයෙන් පුහුණුවක් දෙන්න ඒගොල්ලන්. හරි. අධ්‍යාපනයේද. එතකොට තේ වලක් අඩු වෙලාවකින් කපන විදිහක් ගැන එයාට උගන්වන්න පුළුවන් අපිට. එයා ඒක ඉගෙන ගත්තොත් හරියට අපිට පුළුවන් ඒ ශ්‍රමිකයාගේ ඵලදායීතාවය වැඩි කරන්න. එතකොට අපි කතා කරනවා ඵලදායීතාවය තීරණය කරන සාධකයක් විදිහට මානව ප්‍රාග්ධනය කියලා දෙයක්. මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ මෙන්න මෙහෙම කතා කරනවා. මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ මම ඔය කිව්ව විදිහට ඉගෙනගත්ත පුහුණුවක් ලැබපු ශ්‍රමිකයෝ ඉන්නවනම් ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ ඉගෙනගත්ත පුහුණුවක් ලැබපු ශ්‍රමිකයෝ. ඉගෙනගත්ත පුහුණුවක් ලැබපු ශ්‍රමිකයෝ.
එතකොට උගන්නපු පුහුණු කරපු ශ්‍රමිකයෝ ඉන්නවා නම් රටක ඒගොල්ලන්ගේ ඵලදායීතාවය වැඩි. ඒ ඵලදායීතාවය වැඩි කිරීමේ අරමුණෙන් තමයි ඔයාලට මේ උගන්වන්නේ. වසර 13ක් නොමිලේ අධ්‍යාපනය දෙනවා. පාසලේ. ටියුෂන් වලින් සල්ලි වලට ගත්තට පාසලේ නොමිලේ අධ්‍යාපනය දෙනවා. ඊට අමතරව තව අවුරුදු 4ක් විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය දෙනවා. නේ? එතකොට මොකටද? ඔයාට උගන්වලා පුහුණු කරලා හොඳ ශ්‍රමිකයෙක් හදන්න. ඉගෙනගත්ත පුහුණු වෙච්ච ශ්‍රමිකයන්ට අපි කියනවා මානව ප්‍රාග්ධනය කියලා. මානව ප්‍රාග්ධනය තියෙයි නම් ඵලදායීතාවය වැඩි. හරි. ඉගෙනගත්ත පුහුණු වෙච්ච ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය වැඩි. හරිද? ඊළඟට අපි කතා කරනවා දැන් තාක්ෂණය දියුණු කරන්න පුළුවන් කිව්ව මානව ප්‍රාග්ධන. ඊළඟට කළමනාකරණය. මොකද්ද කළමනාකරණය කියන්නේ? කළ යුතු කාර්ය මනාව කරන එක තමයි කළමනාකරණය කියලා කියන්නේ. සරලව. එතකොට ශ්‍රමිකයෝ ටිකක් ඉන්නවා නම් ඒ ශ්‍රමිකයන්ව හරියට හරි තැනට යොදවන එකට අපිට කළමනාකරණය කියලා කියන්න පුළුවන්. ඉඩමක් තියෙයි නම් ඒ ඉඩමේ හරියට පිළිවෙලට වගා කරන එකට කළමනාකරණය කියලා කියන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. හරි. ඔන්නෝමයි මේකයි ඵලදායීතාවය වැඩි කරන්නේ. හරි. අපි ඉඩමක් ගත්තොත්. හරි. අපේ ඉඩම තියෙන්නේ මෙන්න මෙහෙම. ඒතර මේ ඉඩමේ අපිට තේ හිටවන්න ඕන. මේ හැමතැන. දැන් මේ ඉඩම අපිට ඵලදායීතාවයේ වැඩි වෙන විදිහට කළමනාකරණය කරන්න මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? මේ ඉඩම මේ විදිහටම මෙහෙම තට්ටේ වගේ සුද්ධ කරලා තේදළු හිටෙව්වොත් තේපැල හිටෙව්වොත් මොකද වෙන්න පුළුවන්? ඔව් කාලයක් යද්දි මොකෝ වෙන්න පුළුවන්? කියන්න බලන්න. ඔව් මේ බෑවුම් අඳු බෑවුම් තියෙන එකක් නේ. මේක නාය යන්න පුළුවන්. අර සරු පස් කොටස් නේ මේ මතු පිට පස් ටික ඔක්කොම හොදගෙන පල්ලෙහාට ගිහිල්ලා මේ සම්පූර්ණ මේ ඉඩමේ සාරවත්භාවය නැති වෙලා අපේ තේදළු කිලෝ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. දැන් මේක කළමනාකරණය කරගන්න මට මොනවද කරන්න පුළුවන්? යෝජනා කරන්න බලන්න. ඔව් මේ ඉඩම කළමනාකරණය කරගන්න මට මොනවද කරන්න පුළුවන්? මොකුත් කරන්න බැයිද? මේ ඉඩම කළමනාකරණය කරගන්න මොකවම කරන්න බැයිද? ඔයා දැකලා නැද්ද මේ කාණු පද්ධතිය හදනවා? ඈ? කාණු පද්ධති කාණු පද්ධතියක් හදන්න පුළුවන්. සෝදා පාළුව නවත්තන්න. ඕම හොඳයි. වැටි බඳිත හැකි? වැටි ගල් වැටි දාන්න පුළුවන්. නේද? ඊට පස්සේ මේ කාණු වලින් මේ පල්ලෙහාට දාන්න පුළුවන් කාණු නේද? හරි මේ වගේ ආවරණ ශාක හිටවත හැකි? අන්න හරි. තව ශාක හිටවන්න පුළුවන්. හොදගෙන යන එක නවත්තන්න. ගල් වැටි දාන්න පුළුවන්. අර තියෙන ඔය ලාඩම් ඒවා හිටවන්න පුළුවන්. තව නයිට්‍රජන් දෙන්න නේ? හරි. ඊළඟට තව මොනවා හරි අතුරු භෝගයක් හිටවන්න පුළුවන්. ඉඩමෙන් වැඩි ඵලදායීතාවයක් ගන්න පුළුවන් ඒක. ඒ අර ලාඩක් පාරේ මොනවා හරි ගිනි සීරයක් හිටවලා ඒවට අපිට ගම්බිරිස් කලක් යවන්න පුළුවන්. ඔයා දැකලා තියෙන වගා කරන ඉඩ. හරි. එතකොට තේදළු වලට අමතරව ගම්බිරිසුත් ගන්න පුළුවන්. මේ ඉඩමේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. ඒක කළමනාකරණය කියන එක හරහා ඵලදායීතාවය වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා අපිට. පැහැදිලිද? ඊළඟට අපිට පුළුවන් ශ්‍රම විභාජනය කරලා විශේෂීකරණය කරලා ඵලදායීතාවය වැඩි කරන්න. මොකද්ද මේ ශ්‍රම විභාජනය කියලා කියන්නේ? ඔව් අපි ඒක නම් දැන් ඉගෙනත් ගත්තා. කලින් දවස්වල අපි වීඩියෝ වගේකුත් දැනුවා ඔය ශ්‍රම විභාජනය සම්බන්ධ. මොකද්ද පුතේ ශ්‍රම විභාජනය කියලා කිව්වේ? ඔව් ශ්‍රම විභාජනය කියලා කිව්වේ ශ්‍රමිකයන්ව එක වැඩවලට යොදවන. එතකොට හැමදාම ශ්‍රමිකයෙක් කරන්නේ එකම වැඩක්. දැන් මම උදාහරණයකට ගත්තොත් බ්ලොක් ගාල වැඩ කරනවා. උදාහරණයකට ගන්න. බ්ලොක් ගාල වැඩ කරනවා. මේ බ්ලොක් ගාල වැඩපොළක් උදාහරණයකට ගත්තොත් දැන් මේ බ්ලොක් ගාල වැඩපොළේ අපි හිතමු 3 දෙනෙක් වැඩ කරනවා.
3 දෙනෙක් වැඩ කරනවා. අපිට පුළුවන් මේ 3 දෙනාම වැඩ තුනම කරන විදිහට යොදවන්න ඕන. ඒ කියන්නේ මෙයක් සිමෙන්ති යනවා, මෙයක් සිමෙන්ති යනවා, මෙයක් සිමෙන්ති යනවා එක එක වෙලාවට. හරි. ඊට මෙයා ගිහිල්ලා මැෂින් එකට දානවා, මෙයක් මැෂින් එකට දානවා, මෙයක් මැෂින් එකට දානවා, ගල් ගහනවා, මෙයක් අවුරනවා, මෙයක් අවුරනවා, මෙයක් අවුරනවා. 3 දෙනාම වැඩ තුනම කරනවා. එහෙම මාරුයි වැඩ කරනවා. හරි. ඒක අච්චාරුවක් වගේ. අපිට පුළුවන් එහෙම කරන්න නැත්තම්. මෙයාව දානවා මිශ්‍ර කරා. ඒ කියන්නේ අනන්න. මෙයාව දානවා මැෂින් එකට. එයාව දානවා මැෂින් එකට කියන්නේ එයාව දාලා සප්ප කරනවා කියන එක නෙමෙයි. එයාව දානවා මැෂින් එකේ වැඩ කරා. මෙයාව දානවා අහුරන්න. දැන් මෙන්න මෙහෙම. මේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙන් කරලා කෑලි තුනකට වෙන් කරන්න කියලා එකක් නෑ. කැමති ගන්නකට වෙන් කරන්න පුළුවන්. කෑලි කීපයකට වෙන් කරලා ඒ එක එක කෑලි වලට එක එක ශ්‍රමිකයන්ව දාන එකට කියන ශ්‍රම විභාජනය. ශ්‍රමිකයෝ බෙදලා තැන් තැන් වලට දාලා තියෙනවා. එතකොට මෙයා කරන්නේ හැමදාම මිශ්‍ර කරන එක. මෙයා කරන්නේ හැමදාම මැෂින් එකට දාලා ගල් ටික ගහන එක. මෙයා කරන්නේ හැමදාම අහුරන එක. හැමදාම එක්කෙනෙක් එකම වැඩක් කරනකොට අපි කියනවා එයා ඒකට විශේෂීකරණය වෙනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් එයා විශේෂ පුහුණුවක් ලබනවා, දක්ෂතාවයක් ලබනවා. හැමදාම කරන්නේ එකම වැඩේ. ඒතර හැමදාම එකම වැඩේ කරනකොට ඒගොල්ලන්ට පුළුවන් අඩු වේලාවකින් වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න. හරිද? අඩු වේලාවකින් වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. තේරුණාද? එතකොට ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය වැඩි වෙනවා. ශ්‍රමිකයන්ට අදාළ කාර්යයන් වෙන් කළා ඒ වැඩේට විතරක් ශ්‍රමිකයව දැම්මා. පැහැදිලි? හරි. එහෙනම් ශ්‍රමිකයන්ගේ නැත්තම් ඕනම නිෂ්පාදන සාධකයක දැන් මේ ශ්‍රම විභජනය කරන්න පුළුවන් නම් ශ්‍රමයට අදාළව විතරයි. හරි. එහෙනම් නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය තීරණය කරන්න අපිට සාධක කීපයක් කතා කරන්න පුළුවන්. ඵලදායීතාවය තීරණය කරන සාධක කීපයක් අපිට කතා කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ආයතනයේ ටික ලියා ගන්න ඕනි. මොනවද? 1 තාක්ෂණය 2 මානව ප්‍රාග්ධනය 3 කළමනාකරණය 4 ශ්‍රම විභජනය හා විශේෂීකරණය ශ්‍රම විභජනය හා විශේෂීකරණය. මේ කාරණා හතර ලියා ගන්න පුතා. ඵලදායීතාවයේ තීරණය කරන සාධක කියන තැන ලියා ගන්න ඔය හතර. ගිය මාසෙට ඔයාලට හම්බුනේ මෙන්න මේ ටියුට් එක නේද? මේ ටියුට් එක නේද හම්බුනේ? ඔව්. ඔව් සර්. ඔව් ඒකත් එක තව ටියුට් එකක් හම්බුණානේ. මෙහෙම එකක්. හම්බුණාද? ඔව් සර් හම්බුණා. ඔව් සර් හම්බුණා. මාත් පේපර් දින එකක් හම්බ වෙන්නේ නැති මං හිතන්නේ. දෙදාස් 5 ඇඩ්වාන්ස් ලෙවල් කියලා පටන් ගත්ත මෙන්න මේ වගේ එකක්. හම්බ වුණා. දැන් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මොකද අපි මේකේ මොන හරි ප්‍රශ්න කීපයක් කතා කරේ නැහැ නේද? සර් ඉස්සෙල්ලා ටියුට් එකේ දලායෝජනය කරේ නැහැ. අනේක තමයි මම එහෙම මොන හරි කළේ නැද්ද කියලා. පොදු කාර්ය ප්‍රාග්ධනයකටත් කරේ. පිටුවංක 8 නේද? පිටුවංක 7 ටිකක් කරේ නැහැ. පිටුවංක 8න් ටිකක් කරේ නැහැ. ඒ කියන්නේ දලායෝජනය කියන මාතෘකාව කළා නැහැ. ප්‍රාග්ධන සම්පාදනය කියන එක කළා නැහැ. එච්චරයි ප්‍රශ්නේ තියෙනවා හිතන්න. ඔව්. අපි ඒක කරමු. ඒකයි මම හිතුවේ මොකක් හරි මට මතක
තිබ්බ මොනවා හරි එකක් ඉතුරු කරලා ආවා වගේ එකක්. හරි. ඒකත් කළා දාන්නකෝ. හරි. මෙන්න මෙහෙම කතාවක්. ඔය දල ආයෝජනය නැත්තම් ප්‍රාග්ධන සම්පාදනය කියලා කියන්නේ ඒක කොහොමද තියෙන්නේ පොඩ්ඩක් තව සුට්ටක් ඒක කොහොමද තියෙන්නේ හරි ඒක දැනුම් කරලා හරියන්නේ ඒකයි මම කියන්නේ කියන්නේ මේක ගන්නකො මම මෙන්න මේ කිව්වේ දැන් අද අලුතෙන් ආපු දා ගැත්තේ මේක නැතුව ඇති හරි ඒතර එයා ඊගාව ටියුබ් එක ගද්දි මේ පරණ දෙකක් හතක ඇතුළේ ඉල්ල ගන්න. පරණ දෙක නේ ඔයාලා පරණ දෙක තුනක් හතරක් ඇතුළේ ඉල්ල ගන්න. හරි. මේ පාස් පේපර් දින ටියුබ් එක ගන්න පොඩ්ඩක්. දැන් මේ විභාගෙට දැන් අපි මේ ඉගෙන ගත්ත ටියුබ් එක තියෙනවානේ. ඒකෙන් විභාගෙට ආපු ප්‍රශ්න මොනවා හරි තියෙද කියලා චුට්ටක් බලමුකෝ අපි. පැහැදිලිද? ඒ කියන්නේ අපි දැන් මේ ඉගෙන ගන්න එක විභාගෙට එනවද නැද්ද කියලා බලන්න බෑ ඔක්කොම කලින්. හරි. එතකොට මම අංක කියනවා ඈ. මම අංක කියනවා. එතකොට බලමු ඔයාලට ඒක කරන්න පුළුවන්ද කියලා. ඔයා આવොත් පිටු අංක 5. පිටු අංක 5. පිටු අංක 5 ඔය MCQ 2010 ඇඩ්වාන්ස් ලෙවල් කියලා තියෙනවනේ. ඒකට උඩ ප්‍රශ්න. ඒකට උඩ තියෙන ප්‍රශ්නාංක 5 කියලා එකක්. නිෂ්පාදන සාධකයක් වශයෙන් ප්‍රාග්ධනයට උදාහරණයක් නොයොනුයේ පහළ සඳහන් දෑ අතරින් කවරක්ද කියලා. ප්‍රාග්ධනය කියන එකට උදාහරණයක් නොවන්නේ. දැන් මම කිව්වා ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිස්සු විසින් හදාගත්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට උදව් කරගන්න භෞතික පැවැත්මක් කියන දෙයක් නේ. හරි. දැන් උත්තර පහකුත් තියෙනවා. ඔයා නිකන් ওই උත්තර පහ කියවලා බලලා ඔයාට හිතෙන උත්තරේ ඔයා කමෙන්ට් කරන්න. ඔය ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඔයාට හිතෙන්නේ කොයිකද? ඔකට උදාහරණයක් නොවන උත්තරේ මොකක්ද? බැංකු ණය. හරි. අනිත් අය තමන්ට හිතෙන උත්තර කියන්නකෝ බලන්න. ඔව්. හැමෝටම පුළුවන් උත්තර දෙන්න chance එක තියෙනවා. හැමෝම උත්තර දෙනවා නම් තමයි මම කැමති. අවුද මේ දිල්මි උත්තර දෙන්න පුළුවන් දිල්මිට නේද? ලක්ෂිත වෙන්න ඕනේ මේ ලක්ෂිත චන්දුනි භාග්‍යා. ඔව්. ඔයගොල්ලෝ උත්තර දෙන්නේ නැහැ. පස් බින්දු හරි. අන්න හරි. දැන් කාර්යාල ගොඩනැගිල්ල හරි ගන්න පුළුවන්. සේවා සපයන්න ගන්න පුළුවන් නේ. ට්‍රැක්ටරයක් බොහෝ කටයුතු වලට ගන්න පුළුවන්. මහා මාර්ගයක් ගන්න පුළුවන්. ඇල මාර්ගයක් ගන්න පුළුවන්. බැංකු ණය කියන එක ගන්න බෑ. ඔයාලට අපි කියලා දුන්නා බැංකු ණයෙන් හම්බ වෙන්නේ මුදල්නේ. මුදල් කියන එක ප්‍රාග්ධනයේ හැටියට සලකන්නේ නෑ කියලා. අර මුදල් ප්‍රාග්ධනයේ හැටියට සලකන්නේ නෑ කියලා කියලා දුන්නා. එතකොට උත්තරේ එන්නේ ඒකට තුන්වෙනි එක. එතකොට ගොඩාක් අය උත්තර දුන්නා තුන්වෙනි එක කියලා. හරි. හරි. හැමෝම උත්තර දෙන්න පුතේ શબ્ද ඇතුළු ඉන්න එපා. හරි. શબ્ද ඇතුළු ඉන්න එපා. හරි. ඊළඟට ඔයා ඉන්න පිටු අංක 6. පිටු අංක 6 අන්තිමට තියෙනවා ප්‍රශ්න අංක 4. පහත සඳහන් දෑ අතරින් ස්වභාවික සම්පතකට උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ කවරක්ද? ස්වභාවික සම්පත. කියන්නේ භූමියට අයිති දෙයක්. ස්වභාවික සම්පත. ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක් තියෙන්නේ මොකද්ද මේකේ? අංක කමෙන්ට් කරා නම් ඇති.
හැමෝම උත්තර දෙන්න. සද්ද නැතුව ඉන්න එපා. ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ මහා මාරුව නෙවෙයිනේ. ගොඩක් අය උත්තර දෙනවා. බලමු. හොඳයිනේ. හැමෝම එකම උත්තරේ දීලා තියෙන්නේ. බොහොම හොඳයි. සතුටුයි ඈ. හරි. මොකක්ද උත්තරේ? සබාද වික්ටෝරියා වේල්ල කියන එක හදපු එකක් නේ. සබාව ධර්මයෙන් හදලා දීපු එකක් නෙවෙයි. හම්බන්තොට වරායත් අපි හදපු එකක්. නේ. කුඹුරක් කියන්නේ හදපු එකක්. කුඹුරු ගොවිපළකුත් මිනිස්සු හදපු එකක්. දුම්හිඳ දියැල කියන්නේ හදපු එකක් නෙවෙයි. ඒක ස්වභාව ධර්මයෙන් දීලා තියෙන්නේ අපි. හරි. ඒක සංචාරක කර්මාන්තය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සේවාවක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට ඔය ආපහු එන්න පිටු අංක 13. පිටු අංක 13. 2017 ඇඩ්වාන්ස් ලෙවල් 1. පාසනා දයාතරෙන් නිෂ්පාදන සාධකයක් නොවන්නේ ශ්‍රමයට භූමියට ප්‍රාග්ධනයට ව්‍යවසායකත්වයේ කියන ඒවාට අයිති නොවන එකක් තියෙනවා උතන. අන්න ඒක මොකද්ද කියලා කියන්නේ? අංක දැම්ම නම් ඇති. අංක කමෙන්ට් කරන්න බලන්න. ඔව්. ඔයාලට හිතෙන එක දාන්න. කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ ශ්‍රමයට භූමියට ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන ඒවාට ගන්න බැරි එකක් තියෙනවා නම් මොකක්ද ඒක? කීවෙනි ප්‍රශ්නේ සර්? 13 පිටුවේ ඔය 2017 ඇඩ්වාන්ස් ලෙවල් කියන එකේ පළවෙනි එක. පහත් සඳහන් දෑ අතරින් නිෂ්පාදන සාධකයක් නොවන්නේ කවරක්ද කියන එක. ඔය අලුතෙන් ආපු පුතා ඉතින් ඔහොම ඉන්න අදට ඔයාගේ අතේ ටික උත්තර දැනට නැහැ. ඒකට අවුලක් නැහැ. ඔහොම ඉන්න. බලන්න 4 බොහොම හොඳ නේ. ස්වභාවික සම්පත් කියන්නේ භූමිය නේද? මානව සම්පත් කියන්නේ ශ්‍රමය. ප්‍රාග්ධනය හරි. ව්‍යවසායකත්වයේ හරි. මුදල් කියන්නේ ඔය එකකටවත් එන එකක් නෙවෙයි. ඊගාවට 15 පිටුවේ උඩම තියෙන අංක 2 ප්‍රශ්නේ. 15 පිටුවේ උඩම තියෙන අංක 2 ප්‍රශ්නේ. උත්තර දෙන්න දඩ බඩ ගාලා උත්තර දෙන්න පුළුවන්. ඔව්. භූමියට උදාහරණයක් ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක්. ඔන්න ඒකට කට්ටිය සමහර අය වැරදි උත්තර දෙනවා. මාගම්පුර වරාය කියන්නේ හම්බන්තොට වරාය. ඒක ස්වභාව ධර්මයේ එකක් නෙවෙයි. මිනිස්සු හදපු එකක්. දක්ෂිණේ දිවයිගේ මාර්ගයේ මිනිස්සු හදපු එකක්. වික්ටෝරියා වේල්ල මිනිස්සු හදපු එකක්. අම්බේවැල කිරිගොවිපළ ගිහින් තියන එක බලන්නද උසන්? අම්බේවැල ගිහින් තියන අය. අම්බේවැල කිරිගොවිපළ බලන්න ගිහින් තියන අය. නෝරෙලි ට්‍රිප් එකක් යනවා ඉස්කෝලෙන් ඔයාම ඔකට එක්කන් යනවා. හරි. ඒක මිනිස්සු හදපු එකක්. හරිද? ලොකු ෆාම් එකක්. පාසි කුඩා වෙරළ තියෙන මිනිස්සු හදපු එකක් නෙවෙයි. ඒක තමයි ස්වභාව සම්පත. භූමියට උදාහරණයක්. උත්තරේ ඉන්නේ 5. පැහැදිලි?
වරද්දන්න එපා. දැන් මෙන්න මෙහෙම තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා આવොත් පිටු අංක 17. දැන් ඔයාලට පේනවානේ පාස් පේපර් ඔයාලට කරන්න පුළුවන් උදේ. ඒ කියන්නේ අවුලක් නැහැ වැඩේ ගොඩ. හරි වැඩේ ගොඩ යනවා. හරි ටික ටික. හරි ඔක්කොම බෑනේ තාම. ටිකක් පුළුවන්. ඔයා ඒකට නම් පොත ගන්න වෙනවා. ලියන පොත ගන්න වෙනවා ඈ අතට. නැත්නම් මේකෙම කරක් කමන්නේ මේක පොඩි කෑල්ලක්. හරි. මේකෙම කරමු. මේ බලන්න. පහත් සඳහන් දෑ කුමන නිෂ්පාදන සාධක යටතට ඔබ ඇතුළත් කරන්නේද? ඒ කියන්නේ භූමියද, ශ්‍රමයේද, ප්‍රාග්ධනයේද, ව්‍යවසායකත්වයේද මොකක්ද කියලා ඉස්සරහින් ලියන්න තියෙන ඉදි කෑල්ලක් ගන්න. දැන් මේක ලියමුකෝ මේ ටියුට් එකේම ලියමු. දැන් කුලී මෝටර රථයක් කියලා කියනවනේ මෙහෙම. කුලී මෝටර රථයක්. මේක ඉස්සරහින් ඔයා ඒක ලියන්න භූමියද, ශ්‍රමයේද, ප්‍රාග්ධනයේද මොකක්ද කුලී මෝටර රථය කියන වෙන්නේ මොකටද? උත්තර පහක් ඔයාලට ලියන්න තියෙනවා. හරි. ඊට පස්සේ මම ඔයාගෙන් ඒවට උත්තර අහන්නම්. හරි. ඔයා ඉස්සෙල්ලා ඔය ටික ලියන්නකෝ. හරි. ඔය ටික මොනවටද එන්නේ කියලා ලියන්න බලන්න. පරිගණක මුදුකාංගයක් එන්නේ මොකකටද? පැයකමාරක කාලයක් නීති උපදෙස් දීම එන්නේ මොකටද? පොස්පේඩ් නිධිය එන්නේ මොකටද? අමුද්‍රව්‍ය තොගය එන්නේ මොකටද කියලා ඔයා ලියන්නකෝ ඉස්සෙල්ලා උත්තර පහ. ඊට පස්සේ අපි බලමු ඔයාගේ උත්තර කොහොමද